right. Okay. කො වීඩියෝ ටිකත් ඔන් කරගමු. අපි යන්න ඕන කතා කර හිටපු තැනට. කොහෙද අපි කතා කර හිටියේ? ගිය සතියේ කතා කරේ මොනවා ගැනද? පරිගණකයේ මතකය ගැන. තිසංගට මාව ඇහෙනවද? ඔව් එහෙමනම් පුතේ පොඩ්ඩක් බලන්න ඕන ඔයාගේ ස්පීකර්ස් ඔයා මියුට් කරවා කතා කරන ගමන් හිටි ගමන් මෙහෙම කරලා මියුට් කරනවා. මේ ස්පීකර්ස් මියුට් වුණාද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න එනුලි. එක්ක කීබෝඩ් එක උඩ ඔයා ওই ෆයිල් ටික පොත් ටික තියන් එහාට එනවා මෙහාට එනවා. එතකොට ওই කී ස්ට්‍රෙස් වෙලා කම්පියුටර් එක මියුට් වෙලා තියෙනවා. දැන් ඇහෙනවද මං කියන ඒවා? ඇහෙනවනේ? දැන් හරි. මොකද්ද කරන් තිබුණේ? ඔය කීබෝඩ් එක උඩ දඟලන්න නෙමෙයි තියෙන්නේ. පොත් තියන් ඉන්න නෙමෙයි තියෙන්නේ. පැත්තකින් තියාගන්න පොත් ටික. හරි. පොත් තිබුණේ නැහැ. right. හොඳයි. very good. කතා කරා පරිගණකයේ මතකය ගැන. මුලින්ම කියන්න බලන්න අපිට මාතෘකාව තියෙන්නේ කතා කරන්න පරිගණකයේ ප්‍රධාන මේ පද්ධති ඒකකයේ තියෙන උපාංග ගැන. පද්ධති ඒකකයේ උපාංග ගැන අපි කතා කරද්දී මව්පුරෝ ගැන කතා කරලා ඉවරයි. දුරට දැටිය ගැන කතා කරලා ඉවරයි. ඊළඟ ප්‍රධානම උපාංගය වෙන්නේ සසම්භාවී පිවිසුම් මතකය. random access memory RAM එක. සසම්භාවී පිවිසුම් මතකය ගැන කතා කරන්න කලින් ඉස්සෙල්ලා කියන්න මොකක්ද මේ අපි මතකය කියලා කියන්නේ? මොකක්ද මතකය කියලා කියන්නේ? මොන වගේ දෙයකටද? මතකය කියලා කියන්නේ මොන වගේ දෙයකටද? මේ යනුලි මතකය කියලා කියන්නේ මොන වගේ දෙයකටද අපිට? කියන්න බලන්න මට. ඕයි ඉතින් සද්ද නැහැනේ එපා. සද්ද වහලා ඉන්නද හදන්නේ? මතකය කියලා කියන්නේ මොන වගේ දෙයකටද? මතකය ගැන දන්නේ නැද්ද? අවශ්‍ය වන කරුණ දීර්ඝ කාලයක් තබාගෙන මතක තියාගන්න බෑ. එතෙන් අවශ්‍ය වෙන කරුණු දීර්ඝ කාලයක් මතක තබා ගන්න එක. ඔව්. එහෙමත් කියන්න පුළුවන්. එහෙමත් කියන්න පුළුවන් මතකය කියන එක. දැන් ඕගොල්ලන්ගේ මතකේ තියෙන්නේ කොහෙද? මතකේ තියෙන්නේ කොහෙද? කොහෙද මතකේ තියෙන්නේ? ඉක්මනට උත්තරයක් දෙන්න කාලය ගත කරන්න බෑ. කාලය සීමිතයි. මතකේ තියෙන්නේ කොහෙද? මොලේ. මං හිතුවා ඔය කියයි කියලා. ඔව් හරි. එතන විතරද තියෙන්නේ? පොත්වල. තව කොහෙද තියෙන්නේ? දැන් යනුලිගේ මතකේ කොහෙද තියෙන්නේ? මතකේ කොහෙද තියෙන්නේ? දැන් තිසංගගේ නම් තියෙන්නේ මතකේ මොලේලු තියෙන්නේ. ඔක්කොම එතන තියෙනවද තිසංග? නෑ. සමහර අය පොත්වලත් එයා මතකේ සටහන් කරලා තියෙනවලු. යනුලි කොහෙද මතකේ සටහන් කරලා තියෙන්නේ? කොහෙද? මතකයක් නැද්ද? මතකේ තියෙන තැන ගැන මතකයක් නැද්ද?
right හොඳයි තිසංග කියපු විදියට එයාගේ මතකයේ තියෙන්නේ මොලේ කියන විදිය කියන ඊට පස්සේ එයා කියන පොත්වල කියන right හොඳයි දැන් එනුලිට මතකයේ සටහන් කරපු දනම් මතක නැතිලු right ඒක නිසා කමන්නේ අපි බලමු මතකය කියලා කියන්නේ මොකද්ද මේ කිසියම් තොරතුරක් එහෙමත් නැත්නම් කිසියම් දත්තයක් හොඳයි මතක තියාගන්නේ මොකටද කියලා කියන්නකෝ මට තිසංගව මොකටද මතක තියාගන්නේ දේවල් ඉදිරි අවශ්‍යතාවයන් සඳහා ඔව් දැන් මේ පාඩම් කරන්නේ මොකටද මතක තියාගන්නේ අපි මේ ක්ලාස් එකේ පාඩම් කරන්නේ මං ගොඩක් විදි කියලා දීලා අර ෆයිල් හදලා සමහරව නම් තාම හදලා නැහැ ෆයිල් හදනවා ඒවා හදලා මතක තියාගන්නේ මොකටද විභාගය ඔව් විභාගෙට විභාගේ කවදද තියෙන්නේ විභාගේ කොයි කාලෙද තියෙන්නේ කොයිද උත්තර දෙන්න කොටක් ගාලා උත්තර දෙන්න එක්කෙනයි උත්තර දෙන්න විභාගේ තියෙන්නේ කොච්චර කාලෙකින්ද ඒක දන්නෙත් නැහැ අපි හිතමු දැන් මේ තව අවුරුදු දැන් ආතිසංග හොඳයි එනුල කියන්න බලන්න මේ විභාගේ තියෙන්නේ කොච්චර කාලෙකින්ද විභාගෙට නම් මේවා මතක තියාගන්නේ කොච්චර කාලෙකින්ද විභාගේ තියෙන්නේ කොයි කාලෙද අදද හෙටද තව අවුරුද්දකින්ද දෙකකින්ද විභාගේ තියෙන දවස දන්නෙත් නැහැ හරි ෂෝ අපි හිතමු තව අවුරුද්දකින් තමයි විභාගේ තියෙන්නේ විභාගෙට දැන් මේවා පාඩම් කරලා මතක තියාගන්න මතක තියාගන්න බැරි හරිය ලියනවා අපි පොතක ලියනවා ඒකනේ කරන්නේ ෆයිල් එකකක් දානවා තවත් උදව් වෙන්න ෆයිල් එකකක් දාලා තියාගන්නවා හදිස්සියට ගන්න right ඒවා ඉතින් කරන්න ඕන කියන ඒවා ඒ විදිහට කරන්න ඕන එහෙමනම් මොකද්ද මේ මතකය කියලා කියන්නේ අපිට යම්කිසි තොරතුරක් එහෙමත් නැත්නම් දත්තයක් අනාගතයට ප්‍රයෝජනයට ගන්න කිසියම් ස්ථානයක හරි එහෙම නැත්නම් කිසියම් උපකරණයක හරි එහෙමත් නැත්නම් කිසියම් ජීවයක් තියෙන යම් කිසි දෙයක හරි ගබඩා කරලා තියාගන්න හරිද right එතකොට ඔය කියපු කතා ටික ඔක්කොම මෙතනින් කියවුණා නේ මතකය ගැන ඒ අපි සාමාන්‍ය දන්න මතකයනේ නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන මතකය තමයි එතකොට මේ පරිගණකය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනික බහුකාර්ය යන්ත්‍රයක් එයාට හිතන්න කරන්න දේවල් බෑ හිතලා වැඩක් කරන්න තනියෙන් දෙයක් කරගන්න බෑ අපි කියලා තමයි එයා දේවල් කරන්නේ හැබැයි එහෙම වැඩ කරන පරිගණකයටත් තියෙනවා එයාගේ යම්කිසි මතකයක්. එහෙම වැඩ කරන පරිගණකයටත් තියෙනවා මතකයක්. මොකටද මේ පරිගණකයට මතකයක්? පරිගණකයට මතකයක් මොකටද? මොන වගේ දේවල් වලට එයාට මතකේ ඕන වෙනව ඇතිද? තිසංග කියනුලි අපි ගිය සතියේත් කතා කරා. අපි ලබා දෙන දත්ත උපදේශ ඉදිරි පරිභෝජනය සඳහා මතක තියාගන්න. ඔව්. අපි ලබා දෙන දත්ත උපදේශ ඉදිරි පරිභෝජනය සඳහා මතක පරිහරණය සඳහා පරිහරණය කියලා කියන්න පුතේ පරිභෝජනය කියන්න එපා. පරිහරණය සඳහා කියලා කියමු. පරිහරණය සඳහා එයාට මතක තියාගන්න ඕනේ නෑ. තව මොන වගේ දේවල් වලට එයාට මේ දේවල් මතක තියාගන්න ඕන වෙනව ඇතිද? කියනුලි. තව මොන වගේ දේවල් වලට මෙයාට මේ මතකය අවශ්‍ය වෙන්නේ නැතිද? ඔව්. පරිගණකයේ දෛනික ක්‍රියාකාරීත්වය සඳහාත් මෙයාට තොරතුරු දත්ත උපදේශ වගේ දේවල් මතක තියාගන්න
අවශ්‍යයි. ඒ දේවල් මතක තියාගන්න යාට යම්කිසි ස්ථානයක් අවශ්‍යයි. එතකොට ඒ වගේම තමයි දැන් මේ පරිගණකයේ සේවා දායකයා හරි සේවාලාභියට හරි අවශ්‍ය දේවල් පරිගණකයේ තුල ඉදිරි පරිභෝජනයේ සඳහා මතක තියාගන්න. ඉදිරි පරිභෝජනයේ සඳහා ගබඩා කරලා තියාගන්න ස්ථානයක් පරිගණකයට තියෙනවා. ඒ වගේම අපිට නිතර පරිගණකයේ දෛනික කටයුතු වලට අවශ්‍ය වෙන දත්ත උපදෙස් ගබඩා කරලා තියාගන්න තැනකුත් එයාට තියෙනවා. අන්න ඒ ස්ථානයන්ට තමයි මේ කියන්නේ පරිගණකයේ මතකය. පරිගණකයට එයාගේ දෛනික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන දත්ත උපදෙස් එයා මතක තියාගන්න. තැනක් තියෙන ඔයාට මේ ගබඩා කරලා තියාගන්න. මතකේ තියාගන්න. එයා ගබඩා කරලා තියාගන්න. ඊළඟට පරිගණකයේ පරිහරණය කරන කෙනාගේ අවශ්‍යතාවලට ඉදිරි අවශ්‍යතාවලට උවමනා වෙන තොරතුරු දත්ත මෙයා ගබඩා කරලා තියාගන්න. ඔන්න ඔය දෙකට තමයි කියන්නේ මෙයාගේ මේ මතකය. පරිගණකයේ මතකය. එතකොට මේ පරිගණකයේ මතකය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. පරිගණකයේ මතකය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය. ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය. මේ ප්‍රාථමික මතකයට අපි කියනවා ප්‍රයිමරි මෙමරි කියලා. ද්විතීක මතකයට කියනවා සෙකන්ඩරි මෙමරි කියලා. අපි ඊළඟට බලමු මේ පරිගණකයට අවශ්‍ය මේ මතකය මොනවද මේ කොටස් දෙක කියලා. පරිගණක මතකයේ කොටස් දෙක මොනවද කියලා. මතකය ප්‍රධාන කොටස් දෙකයි ප්‍රාථමික මතකය ද්විතීක මතකය. ඇයි මේ ප්‍රාථමික මතකයයි ද්විතීක මතකයයි කියලා කොටස් දෙකකට බෙදන්නේ? මොකටද? ඔව්. පරිගණකයේ මූලිකවම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන දත්ත තොරතුරු සහ උපදෙස් එයාට තියාගන්න වෙනම මතකයක් තියෙනවා. පරිගණකයේ මූලිකවම, ඒ කියන්නේ පරිගණකයේ දෛනික ක්‍රියාකාරීත්වයට නිතර අවශ්‍ය වෙන අත්‍යවශ්‍යම වෙන දත්ත තොරතුරු උපදෙස් තියාගන්න එයාට වෙනම මතකයක් තියෙනවා. මේ මතකේ නැතුව පරිගණකයට ක්‍රියා කරන්න බෑ. මේ ප්‍රාථමික මතකේ නැතුව පරිගණකයට ක්‍රියා කරන්න බෑ මොනම විදියට. ඒක අත්‍යවශ්‍යමයි. ඇයි මෙහෙම අත්‍යවශ්‍යමයි කියලා කියන්නේ? පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ මූලිකයා වෙන මධ්‍ය සැලසුම් ඒකකය නිතරම කෙලින්ම පිවිසිලා ගනුදෙනු කරන්නේ මෙන්න මේ ප්‍රාථමික මතකයක් එක්ක. ඒක නිසා මේ පරිගණකයේ තියෙන ප්‍රාථමික මතක අත්‍යවශ්‍යමයි. ඒක නැතුව පරිගණකයේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැහැ. ඒ නිසාම කියනවා මේ ප්‍රාථමික මතකයට මොකද්ද? පරිගණකයේ ප්‍රධාන මතකය කියලා. පරිගණකයේ
ප්‍රධාන මතකය. තේරුණාද මේ කියපු දේ? යනුලි තිසංග ඔව් තේරුණා. යනුලි යනුලිට තේරුන්නේ නැහැ. යනුලි පාඩමේ නෙමෙයි. යනදිට සිග්නල් නැහැ කියලා කිව්වා. ඔය ඉන්නේ ඇවිල්ලායි. සිග්නල් නම් අර කඩෙන් ගෙන්න ගන්න බැරියේ. නේනු. නේද? right. හොඳයි. අපි මේ ප්‍රාථමික මතකයට එනකම් කතා කරපු ටික සටහනක් කරගමු. ප්‍රාථමික මතකයට එනකම් කතා කරපු ටික සටහනක් කරගමු. මම ආයි මතක් කරන්නම්. අපිට මුලින්ම කතා කරන්න තියෙන මාතෘකාව වෙන්නේ සසම්භාවී පිවිසුම් මතකය ගැන. ඒ කියන්නේ random access memory RAM එක ගැන. හැබැයි RAM එක ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලා බලනවා මොකද්ද මේ මතකය කියලා කියන්නේ. මතකය කියලා කියන්නේ යම්කිසි තොරතුරක් එහෙමත් නැත්නම් දත්තයක් අනාගත ප්‍රයෝජනයට කිසියම් ස්ථානයක එහෙම නැත්නම් කිසියම් උපකරණයක එහෙමත් නැත්නම් කිසියම් ජෛවීය වස්තුවක ගබඩා වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා මතකයක්. පරිගණකයටත් තියෙනවා මතකය. අපි බලමු මේ මොකද්ද පරිගණකයට තියෙන මතකය. ඇයි පරිගණකයට මතකයක් අවශ්‍ය? පරිගණකේ දෛනික ක්‍රියාකාරීත්වයට නිතර උපකාර වෙන දත්ත තොරතුරු උපදෙස් එයා මතකයේ තියාගන්න. යම් කිසි තැනක ගබඩා කරලා තියාගන්න. ඒ වගේම පරිගණකේ පරිහරණය කරන එක්ක සේවාලාභියා එක්ක සේවාදායකයා. ඒ කියන්නේ පරිගණකේ පාවිච්චි කරන කෙනා. එයා සේවාලාභියෙක් වෙන්නත් පුළුවන්, සේවාදායකයෙක් වෙන්නත් පුළුවන්. එයාගේ අනාගත ප්‍රයෝජනයට ගන්න එයා පරිගණකේ යම්කිසි ස්ථානයක සේවාදායකයාගේ හෝ සේවාලාභියාගේ හෝ ප්‍රයෝජනය ගැනීම සඳහා පරිගණකය යම්කිසි ස්ථානයක එයාගේ දත්ත තොරතුරු ගබඩා කරලා තියන්න. ඔන්න ඕක තමයි පරිගණකයේ මතකය කියලා කියන්නේ. මේ පරිගණකයේ මතකයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික මතකය. අනිත් එක ද්විතීක මතකය. පරිගණකයේ ප්‍රාථමික මතකය කියලා කියන්නේ පරිගණකයේ දෛනික ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම වෙන දත්ත උපදෙස් තොරතුරු ගබඩා කරලා තියෙන එහෙම නැත්නම් දත්ත තොරතුරු උපදෙස් රඳවා තියාගෙන ඉන්න මතකය. ප්‍රාථමික මතකය. ඇයි මේකට මේ ප්‍රාථමික මතකය කියලා කියන්නේ? පරිගණකයේ ක්‍රියාවලියට මේක අත්‍යවශ්‍යමයි. මේක නැතුව පරිගණකයේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට හේතුව මේ පරිගණකයේ ක්‍රියාවලියට ප්‍රධානම වශයෙන් දායක වන පරිගණකයේ මොළය ලෙස සැලකෙන මධ්‍ය සැකසුම් ඒකකය කෙලින්ම ගනුදෙනු කරන්නේ මෙන්න මේ පරිගණකයේ ප්‍රාථමික මතකයක් එක්ක. මේ මධ්‍ය සැකසුම් ඒකකයට කෙලින්ම යන්න පුළුවන් ඉස්සෙල්ලාම යන්න පුළුවන් එතනට.
ප්‍රාථමික මතකය. ඒ නිසා මධ්‍ය සැකසුම් මේකකයට නිතර අවශ්‍ය වෙන දේවල් මේ ප්‍රාථමික මතකයේ තමයි එයා ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසාම මෙයාට කියනවා පරිගණකයේ ප්‍රධාන මතකය කියලා. මේ පරිගණකයේ ප්‍රධාන මතකයක් බෙදෙනවා තවත් කොටස් තුනකට. පරිගණකයේ ප්‍රධාන මතකයක් බෙදෙනවා තවත් කොටස් තුනකට. ඒ තුන දැක්කොත් සසම්භාවී පිවිසුම් මතකය. ඒකට අපි කියනවා random access memory කියලා, RAM කියලා. ඊළඟට පතන මතකය කියලා එකක් තියෙනවා. පතන මතකය කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා read only memory කියන එක. ඊළඟට තව එකක් තියෙනවා වාරක මතකය. cache memory කියලා ඉංග්‍රීසියෙන්. මේ පරිගණකයේ ප්‍රාථමික මතකය එහෙම නැත්නම් ප්‍රධාන මතකයක් බෙදෙන කොටස් තුනකට ක්‍රියාකාරීත්වය අනුව සසම්භාවී පිවිසුම් මතකය, පතන මතකය, වාරක මතකය. හොඳයි අපි සටහනක් කරගමු මේ සම්බන්ධව. ලියාගමු. අද දිනේ දාලා ප්‍රධාන මාතෘකාව ලියා ගන්න සසම්භාවී පිවිසුම් මතකය. මොකද අපි තාම කතා කරන්නේ පද්ධති ඒකකයේ උපාංග ගැන. පද්ධති ඒකකයට අයිති උපාංග ගැන. සසම්භාවී පිවිසුම් මතකය. ඉදිරියෙන් ලියා ගන්න RAM කියලා. වරහන් ඇතුලේ ලියා ගන්න random access memory RANDOM ACCESS random access MEMORY memory random access memory. දැන් අපි මුලින්ම යනවා මතකය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි සටහනක් කරගන්න. පොඩි මාතෘකාවක් ලියන්න මතකය යනු කියලා. ප්‍රශ්නාර්ථකුත් දාලා ලියන්න ඕන මාතෘකාව මතකය යනු. අපේ දරුවෝ වීඩියෝස් ටික ඔන් කරන්න පුළුවන් නම් හොඳයි. තිසංගා යනුලි. මොකද ඕගොල්ලෝ ඉන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මේ ඉන්නවනේ. මම සිග්නල් ගේන්න ගියා කියලා තිසංගා කිව්වේ යනුලි. මතකය ගැන කතා කරපු දේවල් ටික තේරුණාද? ප්‍රාථමික මතකය කියන්නේ මොකක්ද කියන එක තේරුණාද? තේරුණා සර්. right. හොඳයි. මතකය යනු කියන මාතෘකාව යටතේ ලියන්න කිසියම් තොරතුරක් හෝ දත්තයක් ඉක්මනට ලියා ගමු ගොඩක් තියෙනවා කරන්න. කිසියම් තොරතුරක් හෝ දත්තයක් අනාගත ප්‍රයෝජනයට ගැනීම සඳහා කිසියම් ස්ථානයක හෝ උපකරණයක කිසියම් ජෛවීය වස්තුවක
ගබඩා වී තිබීමයි. ජෛවීය වස්තුවක ගබඩා වී තිබීමයි. right. දැන් මතකය ගැන කතා කරන්නේ. මතකය. සාමාන්‍ය මතකය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බලනවා ඊළඟට පරිගණකයේ මතකය කියන්නේ මොකක්ද කියලා. හොඳයි කියන්නකෝ බලන්න පරිගණකයේ මතකය කියන්නේ මොකක්ද කියලා. ඔය කියන දේවල් අර ස්කෙච් එකේ තියෙන්න ඕන මම බලනවා කොයි වෙලාවක හරි. දැන් අදත් නෑ ස්කෙච්. මම බලනවා කොයි වෙලාවක හරි ස්කෙච් එකේ තියෙන්න ඕන දරුවනේ. මොකද්ද මේ පරිගණකයේ මතකය කියන්නේ? මම දෙපාරක් පැහැදිලි කරලා දුන්නා. මොන වගේ දෙයක්ද? අයනලි පරිගණකයේ මතකය කියන්නේ මොන වගේ දෙයක් වෙන්නේ නැතිද? තිසංග සසංගාමී ෆිසික්ස් නෑ සසම්භාව්‍ය පිවිසුමක් ගැන මම කතා කරේ නෑ. මං ඇහුවේ පරිගණකයේ මතකය. දැන් අපි කතා කරා ඉස්සෙල්ලා මතකය කියන්නේ මොකක්ද කියලා. දැන් ඊළඟට මම තේරුම් කරලා දුන්නා මේ පරිගණකයේ මතකය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය මතකය කියලා කියන්නේ මොකක්ද? කිසියම් තොරතුරක් දත්තයක් කොහරි යම් කිසි තැනක එහෙම නැත්නම් උපකරණයක එහෙම නැත්නම් යම් කිසි ජෛවීය වස්තුක ජෛවීය වස්තු කියන්නේ අපිනේ. අපි වගේ කට්ටියනේ. අපි සත්තු ඒ හැමෝගෙම තියෙනවනේ මේ යමක් ඉස්සරහට දෙයක් හිතන්න කරන්න දේවල් ගැබ් වෙලා තියෙනවනේ. හරි ගබඩා වෙලා තියෙනවනේ. ඒකට තමයි මතකය කියලා කියන්නේ. ඉතින් මේ පරිගණකයටත් තියෙනවා ඒ වගේම මතකයක්. පරිගණකයේ දෛනික කටයුතු වලට අවශ්‍ය දේවල්. එතකොට පරිගණකය භාවිතා කරන කෙනාගේ අවශ්‍යතාවය මත පරිගණකයේ තුල තියෙන දේවල් එයා කොහේ හරි එයා ගැප් කරලා තියාගන්න ඕනේ. අන්නේ ගැප් කරලා තියාගන්න එකට තමයි කියන්නේ මතකය කියලා. එයාට ගැප් කරලා තියාගන්න තැනක් ඕන. ඒ තියාගන්න තැනට තමයි අපි කියන්නේ එයාගේ මතකය කියලා. සසම්භාව්‍ය පිවිසුමක් ගැන අපි දන්නේ නැහැ තාම කතා කරෙත් නැහැ. right? හොඳයි ලියාගමු. පරිගණකයේ මතකය යනු. ඊළඟ මාතෘකාව පරිගණකයේ මතකය යනු. පරිගණකයේ දෛනික ක්‍රියාවලියේදී නිතර උපකාර වන දත්තයන් තොරතුරු හා උපදෙස් පරිගණකයේ දෛනික ක්‍රියාවලියේදී නිතර උපකාර වන පරිගණකයේ දෛනික ක්‍රියාවලියේදී නිතර උපකාර වන දත්තයන් තොරතුරු හා උපදෙස් දත්තයන් තොරතුරු හා උපදෙස් සහ සේවාලාභියාගේ හෝ සේවාදායකයා සේවාලාභියා හෝ සේවාදායකයා හට එතන ලියන පරිගණක සේවාලාභියා හෝ පරිගණක සේවාදායකයා හට කියලා.
පරිගණක සේවාලාභියා හෝ පරිගණක සේවාදායකයා හට අනාගත ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු හා දත්ත අවශ්‍ය වන තොරතුරු හා දත්ත తాවකාලිකව කමා తాවකාලිකව හෝ දීර්ඝකාලීනව පරිගණකය තුළ ගබඩා කර තබා ගැනීමේ ක්‍රියාවලියයි. මෙම කටයුතු සඳහා පරිගණකය අභ්‍යන්තරයෙහි